තෙරුවන් සරණයි. උපාධිය සූත්‍රය අරහත් වර්ගයේ සංයුත්ත නිකායේ 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථය. උපාධි සූත්‍රය. එසමයේ එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට එළඹිසේක. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසක වුණේ. එකත් පසක වුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට තෙලසල කළේ. වහන්ස මම් භාග්‍යවතුන් වහන්සේ වෙතින් යම් ධර්මයක් අසා එකලාව ගණයා කෙරෙන් වෙන්ව කෙලස් තවන වැර ඇතිව නිවන් කරා යොමු කළ සිත් ඇතිව වාසය කෙරෙම්ද මට එබඳු ධර්මයක් භාග්‍යවතුන් වහන්සේ සැකවින් දෙසන්සේක් නම් මැනවෙයි සැලකලේ. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මහාන තෘෂ්ණා දෘෂ්ටි මාන විසින් දැඩිව ගන්නේ මාර පාසයෙන් බැඳුනේ වෙයි. දැඩිව නොගන්නේ මිදුනේ වෙයි. උපාදීය මානෝ කෝබික්කු බද්දෝ මාරස්ස. අනුපාදීය මානෝ මුත්තෝ පාපී මතෝති. එතකොට තෘෂ්ණා මාන දිට්ඨි, තණ්හා මාන දිට්ඨි, තෘෂ්ණා දෘෂ්ටි මාන විසින් දැඩිව ගන්නේ මාරපාසයෙන් බැඳුනේ වේ. දැඩිව නොගන්නේ මාරපාසයෙන් බැඳුනේ වේ. උපාදී මානෝ කියන්නේ දැඩිව ගන්නවා කියන එකයි, අල්ල ගන්නවා කියන එකයි. උපාදී මානෝකෝ බික්කු, භික්ෂුවක් දැඩිව අල්ලා ගන්නවා නම්, සිතට එන අරමුණේ බැඳෙනවා නම්, බද්ධෝ මාරස්ස, අන්න මාරයටයි බැඳෙන්නේ. ඒ කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒකමයි දුක කිව්වා, ඒකමයි මරණය කිව්වා, ඒකමයි ආත්මය. ආත්මයමයි මරණය. දෙයක් හැදෙන්නේ කොතනද? ආත්මයක් හැදෙන්නේ කොතනද? එතනමයි මරණයත් හැදෙන්නේ. දෙයක් කියලා ගත්ත තැනයි මේ දේ සිද්ධ වෙන්නේ. පොත කියලා දෙයක් තියෙනවා නම් ඒ පොතේ ඇතිවීමකුත් තියෙනවා, නැතිවීමකුත් තියෙනවා. භවයයි, ජාත්‍යාරා මරණ, ශෝක පරිදේ සියල්ලම තියෙනවා පොත කියලා ගත්ත තැන. උපාදීය මානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්, අන්න මාරයට පැදෙන්නේ අල්ලගත්ත තැනයි. අඤ්ඤතං භගවා අඤ්ඤතං සුගතාති. අන්න ඔබ වහන්සේමයි දන්නේ, ඔබ වහන්සේමයි භාග්‍යවතුන් වහන්සේ දන්නාලද, භාග්‍යවතුන් වහන්සේ දන්නාලදයි අන්න බුදුන් වහන්සේගෙන්මයි එතකොට ඒක අසන්නේ. එතකොට මහාන මා විසින් සැකවෙන් දේශිත ධර්මයේ අර්ථයේ සැකවෙන් තෙපි විස්තර කරනවා. ධානි උදයි. අනේ එතකොට දැන් බුදුන් වහන්සේ දේශනා කරපේ උද්දේශ පාඩේ කෙටියෙන්නේ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. දැඩිව ගත්තොත් එතන මා බන්ධනයක් ඇති වෙනවා. ඒ බන්ධනේ බද්දෝ මාරස්ස කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. මාරයට බැඳින්නේ දැඩිව අල්ලගත්ත නිසායි. යමද්ද දැඩිව අල්ලගන්නේ එතනමයි බැඳීම. එතනමයි මරණය පටන් ගන්නෙ. එතනමයි මරණයක් තියෙන්නේ. අල්ලගත්තේ කුමක්ද? එතනමයි නැතිවීම. ඒ කියන්නේ අපි මේ දෙයක් කියලා හිතන දෙයක්නේ. දැන් ඇත්තටම බාහිර තියෙන කියලා නෙමෙයි අපි දැන් පොත කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙන දෙයක්. ඒක දෙයක් වුණු තැන එතන එතනයි උපාදය. දෙයක් වර්ණයක් හැඩතලයකට ශබ්දයක් දැම්මම දෙයක් වෙනවා. ඒක දෙයක් කරගත්තොත් ඒකේ බැඳීමක් තියෙනවා. අන්න අල්ලගත්තා කියන එක උපාදී. දැන් කොරෝනා කියලා වෛරස් එක කරනකොට කොරෝනා කියන ශබ්දයක් දාන නමක්. එතකොට නමක් කියන්නේ නම් කිරීමක්, සද්දයක් පැනවීමක්. හරි, ඒක බල ගැන්වීමක් තමයි තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. එතකොට තණ්හා මාන දිට්ඨි කියන්නේ අපි දැන් මේ වචනෙට ඇබ්බැහි වෙලා තියෙන නිසා කවියක් වගේ කිව්වට ඒකේ තියෙන මානයක්, මැනීමක්, මිම්මක්, ඒ තුල බැඳීමක් තණ්හාව කියන්නේ බැඳීම, මානෙ කියන්නේ මේක ආරෝපණයක් තියෙන. අතර මේ ධර්මයේ අපිට සැඟවුණු පැත්ත තමයි චිත්තාරෝපණය කියන එක. ඒ කියන්නේ මෙතන මේ ස්පාක් එකක් වේගයෙන් අර ශබ්ද වර්ණ මේවා දැන් අපි පොඩි කාලේට ගියොත් තමයි මේක හොඳට තේරෙන්නේ. ඉපදුණු තැනට ගියා. ඉපදුණු තැනට ගියාම දැන් ඉපදෙනකොට මුකුත් දන්නේ නැහැ දරුවා. අනේ ප්‍රභාස්වරං චිත්තං. ඒතර එතන සාසවිය ගම් එක වගේ තියෙනවා. දැන් සෙන්සස් වලට එන දාර වලට හැරෙනවා. දැන් පුංචි දරුවට මොන හරි දුන්නාම මේක ලෙව කන්නේ, ඉඹින්නේ. එතකොට ඒක පොළවේ ගානේ, මිරි කන්නේ. අනේ ඒක තමයි විඳීම. ඒක තමයි ඒ සෙන්සස් වලින් තමයි ඒ විඳීම සිද්ධ වෙන්නේ. ඒක එතරින් තමයි එතකොට ඒක දැන ගැනීම එන්නේ.
ඒතර පුංචි දරුවාගේ ක්‍රියාකාරකම හොඳට අධ්‍යයනය කරොත් මේක හොඳට දකින්න ලැබෙනවා මේ සිත කියන්නේ කොහොමද හැදෙන්නේ කියන එක. ඒක සිත කියලා දෙයක් කොහෙවත් නැහැ. අතන ඒක සකස් වීමක්. ඇත්තටම වෙන්නේ අර ශබ්ද, වර්ණ, ගන්ධ, රස මේ සියල්ල එකතු වෙලා තමයි සිතක් කියලා සැකස්මක් මේ මොහොතේම සකස් වෙලා ඒ මොහොතේම නැති වෙන එකක්. අපි ගත්තොත් එහෙම මේක ස්පාක් එකක් වගේ. ඇත්තම කිව්වොත් ඒක හරි. හැබැයි මේක පිළිවෙලට දකින්න. ඒ කියන්නේ ශබ්දයක්නේ කනට දැනෙන්නේ කොහොමද ශබ්දයක්. එතකොට නාසයට කොහොමද සුවඳක් දැනෙන්නේ. එතකොට කොහොමද ඇසට වර්ණයක්. එතකොට දිවට දැම්මොත් තිබ්බොත් කටේ මොකක් කර තමයි රසක් දැනෙන්නේ. දිව ගෑවෙ නැත්නම් රසක් දැනෙන්නේ නැහැ. මොකද එතන සෙන්සර් එකක් තියෙනවා. දැනීමක්, උත්තේජයක්. එතකොට මේ වගේ තමයි කයට අතර උණුසුම් සීතල තද රස්නයක් තියෙනකොට දාඩිය දානවා. එතකොට කයට ඒක දැනෙන්නේ. හිතට දාඩිය දානවා කියන්න බෑනේ කයට දාඩිය දාන්න. එහෙනම් කයට තමයි ඒ වෙහස දැනෙන්නේ. ඒතර උණුසුම් සීතල තද ගතිය දැනෙන්නේ සෙන්සර් එකක් විදිහට හංකඩේ. අපේ ශරීරයේ වහගෙන තියෙන හංකඩේ. මෙන්න මෙහෙම ගත්තාම අපි මේ ඇස් වලට එන්නේ වර්ණයක් නම් කනට එන්නේ ශබ්දයක් නම් නාසයට ගඳක් නම් දිවට රසක් නම් කයට පහසක් නම් කොහෙද එතකොට ඔය කියනවා තියෙන්නේ? ඇත්තටම හම්බ වෙන්නේ. ඇත්තටම ඔබ පළවෙනි දවසේ කියලා හිතන්නේ දැන් මේ ලෝකේ ඉපදෙන දැන් මව් කුසෙන් එළියට එන. ඒ මුකුත් දන්නේ නැහෙනි. ඇත්තටම ඔබගේ මේ ආරම්භයට ඒතර මේ කොහොමද ආවේ? අන්න ශබ්ද. ශබ්දේ. දැන් පුංචි දරුවා ගම් එක තියනවා කියන්නේ සාසවිය කිය ශබ්දේ මොකද්ද කියන එක කුතුහලයේ එතනම එනවා. يعني ස්පාක් එකක් එනවා. කෙනෙක් පුජ්‍යල කතාවක් නෙමෙයි. ශබ්දේ. අර වර්ණේ ස්පාක් කරනවා. පුංචි දරුවෙක් ඉස්සරහින් තියලා ඔබ අnder අධ්‍යයනය කරන්න. දැන් අපේ වයසක අම්මලා අච්චිලට ධර්මුණු බුරෝ ඉන්නවා. ඒ ධර්මුණු බුරෝ දිහා හොඳින් නිරීක්ෂණය කරන්න. ධර්මයේ හොඳට දකින්න ලැබෙනවා. ඒ ධර්ම මොකුත් දන්නේ නැති බව. ඒ ප්‍රභාස්වර සිතේ ස්වභාවය. ඒ ඇලෙන ස්වභාවය. සාසවීය ස්වභාවය. මේ හොඳට ප්‍රායෝගිකව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒතර තේරෙනවා මේ මෙතන શબ્දයක් මේ දරුවට. දැන් શબ્දයක් කියනකොට දරුවාට ඒ શબ્දයක් විතරයි. මොනවද කියලා නෑ. ඒක නිසා ඉරිසියා වෛරය දේශේ මොකුත් දරුවට පනවන්න බෑ. හැබැයි ඒක શબ્දයක්. ඒක හොඳටම තේරෙනවා. ඒක શબ્දයක් විතරයි. શબ્දෙට එතකොට රූප තිබුණේ නෑ. හැබැයි දැන් මෙතන මේ පුංචි දරුවට දැන් එළියේ තියෙන රූපේ පේනවා. ඒක શબ્දෙත් දානවා. ඇත්තට මේ දෙක එකට එකතු වෙනව නේද කියලා බලන්න. ඇත්තට මේ ස්පාක් වෙන වේගෙට මේ ශබ්ද ස්පාක් එකත් වර්ණ ස්පාක් එකත් එකටම මුසු වීම තුළ චිත්තයක් කියන එක. අර මේ මොහොතේ ආපු ශබ්ද දැන් ඔබ බලන දැන් ඔබ යම්කිසි අපි හිතමු ඔබ යනවනේ විනෝද සවාරේ එහෙම නැත්නම් වන්දනාව යනවනේ. එතකොට වන්දනාව යනකොට ඔබ බලන්න ඔබ යනවා කතරගම. ඔබ යනවා කිරිවෙහෙරවතින්. නේද කිරිවෙහෙර කියනකොට ඔබට ඒ රූප ඡායාව ලැබෙනවා. ඇත්තට මේක කොහොමද එන්නේ? දැන් පුංචි දරුවට මුකුත් එහෙම නැහැනේ. දැන් අපි කියන්නේ සංඥා නැහැ කියලා. මේ සංඥාව කොහොමද එතකොට එන්නේ? ඇත්තටම මේක එනවා කියන්නේ මේක බඹරයක් වගේ ඒ ශබ්දෙට ඒව එකතු වෙලා නේද? හොඳට බලන්න මේක එකතු වෙලා නේද කියන්නේ. ද ශබ්දෙට දැන් ඒ කිරිවෙහෙර කියන ශබ්දේ එනවත් එක්කම ඒ කිරිවෙහෙර කියන ශබ්දෙට අදාළ රූපෙත් එන එක. අපිට එන්නේ චිත්තයක්. අන්න ඒක. අපිට ශබ්දයක් විතරක් කියනවා නෙමෙයි. අපිට චිත්තයක් එන්නේ. මේ චිත්තය කියන එක කොහෙද තියෙන්නේ? මේක කොහෙවත් නැහැ. මේක ඇත්තටම මේක සිරස වගේ. දැන් සිරස දානකොට මේ රීල් එක ඔක්කොම ටික එනවනේ. නාට්‍යම එනවනේ, ෆිල්ම් එකම එනවා. ඔක්කොම එනවනේ එකට. අර එක තරගේ ඔක්කොම තියෙනවනේ බලනකොට. නේ එක ස්පාක් එක සේරම තියෙනවනේ. දැන් අපි බැලුවොත් මෙන්න මේ මම බැලුවොත් දැන් කරන්ට් එක වදිනවා. දැන් පොඩි කරන්ට් එකක් නේ ගෙදර තියෙන 230යි. ගෙදරදී කරන්ට් එක වැදුනයි කියමු. ඒතකොට 230ම වදිනවා. දැන් අපි දකිනවා දැන් ඔය නිවුස් එහෙම ආනකොට දකින්න ලැබෙනවා මේ අධිවේගී රැහනක් යනවා, විදුලි රැහනක් යනවා උඩින්. ඒක 11000 කියලා කියනවා. බලන්න ඒකේ ඔබටම දකින්න ලැබෙන නැති වවුලෝ එහෙම පිච්චිලා ඉන්නවා. කපුටෝ පිච්චිලා ඉන්නවා. සමහරවිට ඔය වඳුරු වගේ සත්තු පවා ඉන්නවා. ගම්වල යනකොට හොඳට පේනවා. ඒතර එතන තියෙනවා රැහන් දෙක හතරක් තියෙනවා. ඒකෙන් අපිට පෙන්눔 කරනවා එක රැහනක එක ඒ කියන්නේ ධන යනවා නම් අනිත් රැහනේ ඍණ. ධන ඍණ මෙන්න මේ රැහන් දෙක එකට ගෑවුනොත් ස්පාක් වෙනවා. ඒක අපිට දකින්න ලැබෙනවා බයිසිකල් චේන් එකක් කරකවල අපිට මතකයි ඔය 1980 ගණන් වල JP කැරලි ගහන කාලෙදී ඔය ගම්වල ලයිට් කැපුවේ බයිසිකල් චේන් එක කරකවල ගහනවා ඔය කියන අර 11000 යන වයර් එක අර අදි රැහන් වල. ඒතකොට ඒ රැහන් දෙක එකට අර චේන් එක පැටලෙනවා. පැටලිච්ච ගමන් ෂෝට් වෙලා ගමටම ලයිට් නැති වෙනවා.
මෙන්න මේ JVP සමය තුළ මේ රට විශාල විදියට ලොක්ඩවුන් කරන රට සම්පූර්ණයෙන් වසා දමන්නට ඒ කාලෙදි කටයුතු කරපු ආකාරය. එතරම් අපිට ගත්තේ ඒකෙන් ගත්තේ අපි අර ස්පාක් වෙන එක, අර දෙක ෂෝට් වෙන එක. ධන ඍණ අන්ත දෙකක්. අපි දන්නවා විදුලි බලාගාරයේ කරකවන චුම්බකයක්. ඒ චුම්බකේ කරකවනකොට එක පැත්තක ධන අනිත් පැත්තේ ඍණ මේ දෙක තමයි මේ එන්නේ ස්පාක් වෙන්නේ. ඒතකොට මේ දෙක නේද ආරෝපණ දෙකක් නේද මේ කම්බිය දිගේ එවන්නේ. අන්න ආරෝපණය. වේගයෙන් ඒක බඹරයක් වගේ කැරකෑම තුළ අර බඹරයක් විදියට ආනෙඤ්ඤාභි සංකාර බල ගැන්වීමක් සිද්ධ වෙනවා. ඒ බල ගැන්වීම වෙන්නේ ඒ විදියටයි. ඇත්තටම මේ බල ගැන්වීමේ උපමා මේ සබහාදහම තමයි අපිට මේ අධ්‍යයනය කරන්න තියෙන්නේ. මේ ධර්මයේ කියන්නේ සම්පූර්ණයෙන්ම සබහාදහම අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඒක හොඳටම තේරෙනවා. දැන් ඔබ ආත්මීය විදිහට මේ ධර්මයේ දිහා බැලුවොත් ඔබට මේක දකින්න ලැබෙන්නේ නැහැ. මේ ධර්මය හම්බෙන්නේ නැහැ. කවදාවත් හම්බෙන්නේ නැහැ. කොච්චර සූත්‍ර කියවුවත් කොච්චර මොනව කටපාඩම් කර රාජකීය පඬිත වුණත් ත්‍රිපිටකාචාර්ය වුණත් ඔබ මේක අනාත්ම ධර්මයේ දැක්කේ නැත්නම් ඔබ ඉන්නේ ආත්මය ඇතුලේ හිර වෙලාම නම් ඔබ මිත්‍යා දෘෂ්ටිකයි. ඔබ අවිද්‍යාව ඇතුලේ ඉන්නේ. ඒ අවිද්‍යා රාමුව ඇතුලේ හිර කූඩුව ඇතුලේ ඉන්න අර බිත්තර කට්ටය ඇතුලේ ඉන්න කුකුල් පැටියා වගේ. ඒ ආත්මීය රාමුව ඇතුලේ අනාත්ම ධර්මයේ හම්බ වෙන්නේ නැහැ. මේ ලෝක ධර්මතාවයේ සබහා දහම ආත්ම කතාවක් නෙමෙයි. ඒක සබහා දහමක්. ඒකයි මේ සූර්යාගේ රශ්මිය වැඩි වෙලා පෘථුවියම අළු වෙලා නැති වෙලා යනවා කියන එක සබහා දහමක්. ඒකට අපි ගන්න පුළුවන් වෙන මේ භාෂාව තුළ වෙන වචනයක් නැහැ. ස්වභාවය. ඒ න්‍යාය අනිතු නියාම වහිනවා පායනවා සබහා දහම. ඒ වගේම තමයි බීජ නියාම. ඒ කොස් ඇටයකින් ගහක් පැලවෙන එක. ඒ වගේම තමයි චිත්ත නියාම. ඊතු නියාම, බීජ නියාම, කම්ම නියාම, චිත්ත නියාම. මේ නියාම ධර්ම දිහා හොඳින් බලන්න. සිත හැදෙන හැටි මේ පෙන්වන්නේ. දෙයක් තියෙනවා කියලා ගත්තොත් තමයි අන්න දෙයක් තියෙනවා. තියෙනවා කියලා ගත්තොත් ශක්තියක් උපදිනවා. මේක චිත්ත ශක්තිය. මේක තමයි අපි අඳුන ගන්න ඕනි තැන. හැබැයි මේකම තියෙනවා බැලුවාම ආත්මීය වගේ අපිට දෙයක් තියෙනවා චිත්ත කියන ආත්මීය ස්වභාවයන්. හැබැයි බලනකොට දැන් අර කරන්ට් එක වගේ බැලුවොත් මොකද වෙන්නේ? දැන් ශබ්දේ වර්ණේ ඒ වේගයෙන් දැන් ඇස කියන එක වේගෙන් ආලෝකයට ප්‍රසාදවත් වෙනවා. ඒතර ඒ පුංචි දරුවට ගියාම අපිට තේරෙනවා ඇසට එන්නේ වර්ණේ අර මිල්ක රවුන්ඩ් එක වගේ අර තොටිල්ල උඩ හයි කරලා තියෙන බඹරේ වගේ කැරකෙනවානේ. බෝල පාටක් දාලා තියෙන. ඒක එතකොට ඒ පාට බබා අඳුරන්නේ නැහැ පුංචි දරුවා. අඳුරන්නේ නැහැ. අර මොන්ඩිසෝරි තමයි පාට වෙන් කරලා දෙන්නේ මේ කහ පාට මේ රතු පාට මේ නිල් පාට. වෙන් කරන්නේ ශබ්දේ දාලා. අන්න ශබ්දේ වර්ණය එකට දාගලා ඒක හරියට කරපු එක තමයි ලකුණු දෙන්නේ ගුරුවරයා. එයා කහ අඳුරනවා. එයා රතු අඳුරනවා. ඒ දරුවාන්න දිනුනේ කියන්නේ. නමුත් ඇත්තටම එයා රැවටිලානේ තියෙන්නේ. එතන තමයි ඇත්තටම ඉගෙනීම කියන කාරණේ තියෙන්නේ. මේ සිත හැදෙන හැටි. දැන් මෙතන අපි කියන්න යන්නේ එතකොට මේ ශබ්දේ ඒ ශබ්දයේ තියෙන මොහොතේම යම් කිසි දෙයක්ද පේන්නේ ඒ රූප හැඩතලෙත් එකතු වෙනවා කියන්නේ. ඒක හැම මොහොතෙම සිද්ධ වෙනවා. ඒක හැම ෂණේම සිද්ධ වෙනවා. ඒ තමයි සබහාදා. ඒ තමයි චිත්ත නියාම. ඒක සබහාදාමක්. ඒක සිස්ටමැටිකලි සිද්ධ වෙන එකක්. ඒකයි කිව්වේ අපි මේ දරුවා ගිහිල්ලා අපි කැලේක තිබ්බත් එතන ශබ්ද ටික හරිය රූප හැඩතල වලට එකතු වෙනවා කියලා. ඒ හඳුනා ගැනීම කියන තැන. ඒ චිත්තයක් කියන එක ස්වභාවය. ඒ චිත්ත නියාමය හඳුනා ගන්න ඕනේ. ඉතින් මේක තමයි අපි සරලව පැහැදිලි කරන්නේ. අපි සරලව මේ ධර්මය දකින්න ඕනේ. අපි න්‍යායාත්මකව බලමු න්‍යායාත්මකව පැහැදිලි කරනවා. අපි දැන් සරලව මේක අඳුනගත්තොත් ඒ සරල අඳුනගන්න දේ අපිට පහසුවක් වෙනවා න්‍යායාත්මකව දැක ගන්න. ශබ්ද වර්ණ. දැන් මේ මොහොතේ දාන්නේ අන්නාසි කියන ශබ්දෙද ඒක දුරකතනේ නම් අනිත් පැත්තට අන්නාසි ගෙඩියක්ම වෙනවා. ତොර මේ අන්නාසි කියන ශබ්දෙට රූපයක් තියෙනවා. හැම ශබ්දයකටම අපි රූපයක් දානවා. හැම රූපයකටම අපි ශබ්දයක් දානවා. එහෙම නැති එකක් අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපි නැති එක ආරි කියලා පස්සේ හරි දා ගන්නවා. මේ ශබ්දයි වර්ණයි එකතු වෙන එක. ඒ කවුරුත් කරනවා නෙමෙයි. ආත්ම කතාවක් නෑ. මේ සබදාන.
මේක අවබෝධ කරන එක තමයි අත්‍තරම අපි මේ සියලු ගින්නෙන් නිවෙන්නේ සියලු ගින්න නිවිලා යන්නේ මේක අවබෝධ වීමෙන්. මෙතන තමයි වටිනාම තැන. අපි දකින්න අත්‍තරම සිත කියලා කියන්නේ එන අරමුණටමයි. මේ මොහොතේ බිත්තිය පේනවා. පොත පේනවා. ඒ බිත්තිය කියන්නේ සිත. පොත කියන්නේ සිත වෙන සිතක් නෑ. ඔබ යමක් පරණ දෙයක් හිතුවත් ඒක මේ මොහොතේ සිතක්මයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතක්මයි. හැබැයි මේ මොහොතේ සිතත් බලනකොට ඇත්තක් නෙමෙයි. ඇයි ඔබ බලන්න බිත්තිය කියන්නේ දැන් අර මොන්ඩිසෝරිය කියලා දුන්නා වගේ නේද? මුලින්ම කොතනින්ද ඒක පටන් ගත්තේ? අනේ එතනයි බිත්තිය ආරම්භය. ඒක කොහොමද මේ මොහොතේ උදේ මේ හැඩතලේ එනකොට ශබ්දෙත් එනවා. මේ මොහොතෙත් ඒකම සිද්ධ වෙනවා. ඒතර ඒ ස්කන්ධයක් යමක් කොතනද ස්කන්ධය? ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර විඥාන. ඒතර වේදනා කියන්නේ කිරණයක් හැඩතලයක් එන්නේ. ඒතර සංඥා කියන්නේ ඒක දැනගත්තා. ඒක දැනෙන දැනීම. ඒ කිරණ හැඩතලයේ දැනීම. ශබ්ද තරංගයක් වෙනවා. ශබ්ද තරංගයක් කියලා අපි ශබ්දයක් කියලා හිතමුකෝ කෙලින්ම. ශබ්දයක් ඒ ශබ්ද දැනීම. ඒක තමයි වේදනාව ශබ්ද දැනීම. ඒක සංඥාවකින් තමයි පෙන්වන්න වෙන්නේ. අනේ වේදනා සංඥා එකතු වෙන එකයි. එතකොට මේ සංඛාරා කියලා කියනකොට ඔබ හොඳට දකින්න. එතකොට මේ මෙතන එන කිරණ, ඒ එන ශබ්දේ, ඒකේ ඒ මොහොතේ එන වර්ණේ, ඒ මොහොතේ එන ගන්ධේ, රස සියල්ලම එකතු වෙන එකයි සංඛාරා. ඒක මනෝ විඥානයේ සිද්ධියක්. අතන අපි ගත්තොත් විඥානය කියන්නේ දැන ගැනීමක් දැනීමක්. එතකොට ඒක නමුත් අපි චක්කු විඥානය කියන්නේ වර්ණ හැඩතලයක් විතරයි. දෙයක් නැහැ. සෝත විඥානෙත් දෙයක් නැහැ. ශබ්දයක් විතරයි. ශබ්දෙත් හැබැයි ඒ වෙනසක් විදිහේ ශබ්දයක් විදිහටයි වෙනස දැනෙන්නේ. ඒක සෝත විඥානයක් කියන්නේ. ශබ්දේ දැනීමක්. වර්ණේ දැනීමක්. ගන්ධේ දැනීමක්. රස දැනීමක්. අන්න විඥානේ. වේදනා සංඥා එතනක් තියෙනවා. අනේ දෙක එකතු වීමත් සංඛාර. අනේ ඒක දැන ගැනීම විඥාන. ඒක තමයි චක්කු විඥානේ. ඒක තමයි සෝත විඥානේ. හැබැයි මේවා එකතු වෙලා ඒ මොහොතේම ශබ්ද වර්ණ එකට මුසු වෙන එක සංඛාරා. අනිසබ්බේ සංඛාරා. දැන් එකකට ආයතනයක් විදිහට එතනත් එකතු වෙනවා. ඊට අමතරව සියල්ලම එකටත් එකතු වෙනවා. ඒකයි සක්කාය දෘෂ්ටි සියල්ලම එකට එකතු වෙනවා. කාය ගොඩම එකට එකතු වෙන එක. මෙන්න මේ චිත්ත නියාමයේ අඳුන ගන්න. එතකොට ඒක මොහොත එක සිතයි. ඒකත් අඳුන ගන්න. ඒක පොතරම් පොතයි. හැබැයි ඒක සක්කාය දෘෂ්ටි පේනවා කියනකොට ඇස කියනකොට ඒ ආයතනය තමයි ආයතන කෘත්‍ය තමයි මේ සියල්ල. ඒකයි චක්කුංච පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ කියේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ. අන්න දැන ගැනීම ස්පර්ශය. ඒතර සෝතන්ත පටිච්ච සද්දේත උපජ්ජති සෝත විඥාන. සෝත විඥාන කාය චක්කු විඥාන සෝත විඥාන කාය විඥාන ගාහන විඥාන ජීව. දැන් මේ විඥාන ටික සේරම එකතු වෙලා අන්න මනෝ විඥානේ දැන ගැනීම කියන එකට එන්නේ. ආයතන විඥානේ එතන නෑ දෙයක් කියලා. හැබැයි එතන ශබ්දයක්. හැබැයි ඒවා එකට එකතු වෙච්ච එකයි අන්න මනෝ සංඛාරා. මනෝ විඥානේ. අනේ එතනින් තමයි අපි දැන් මේ කොම එක මොහොතේම සිද්ධ වෙන එක. වේගින් වෙනවා. ඒක තමයි අපි කිව්වේ ස්පාක් එක කියලා. ඒතර ස්පාක් එක කියලා අපි කිව්වේ මේ ෂොට් එකක් වදිනවා කිව්වේ. අපි කො එකේ ශබ්ද තියෙනවා, වර්ණ තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. දැන් පුංචි දරුවාට එක මොහොතේම අම්මා කියනකොට හැඩතලයයි සේරම එකට ස්පාක් වෙනවා. එතකොට මේ මොහොතේ මෙතන ෂොට් එකක් වැදුනා වගේ ස්පාක් එක අම්මා. ශබ්ද වර්ණ ගන්ධ රස සියල්ලම තියෙනවා. දැන් මේ මොහොතෙන් එකක් ආවොත් අම්මගේ හැඩතලය ආවත් අම්මා කියන එක එනවා. එතනයි මෙතනයි අන්න එතනයි මෙතනයි සමානාන්තරයි. අන්තරයක් නැහැ. දෙකම එක වෙනවා. ඒ කියන්නේ මේ මොහොතේ යම් ශබ්දයක් දෙන්නේ අතර කලින් තිබු ශබ්දෙම එන එක. ඒක තමයි අතර මේක දකින්න ඕනි තැන. මේ මොහොතේ ඇහැරනකොට යමද්ද ඒ ස්කන්ධය කියන්නේ. ඒක ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලබ අංගුච්ච ಜಾති කියන්නේ. ස්කන්ධයක් දෙන්නේ ඒ ස්කන්ධේම. එතකොට දැන ගැනීමත් වෙනවා. ඒ කියන්නේ යම් ශබ්දයක් දාවේ ඒකේ තියෙන වර්ණ හැඩතලත් එනවා. ඒක නැත්තම් චිත්තයක් නෙමෙයි. ඒ කියන්නේ මේ මොහොතේ ඉන්නේ සිතක්. අපේ සිතක නම් ඒ සේරම තියෙනවා. එතකොට ඒක මේ මොහොත එකක්ද? නෑ බලනකොට ඒක පෙර සංඥාවක්. හැබැයි ඒක වාරත මේ මොහොතේමයි සකස් වෙන්නේ. අපි ඒකයි ආරෝපණය කියලා කියන වචනේ දැන් මේ අන්න චිත්තාරෝපණය කියන ආරෝපණය කියන එක අපි හැම මොහොතේම අර කරන්ට් එකක් වගේ අපේ ගාව තියෙනවා මෙන්න මේ කියන සේරම තියෙන ආරෝපණයක්. ඒක චිත්තාරෝපණය. ඒ කියන්නේ මේසේ පුටු ඇඳන් අම්මා තාත්තා ඉර හඳ ගෙවල් දොර යම් ශබ්දද තියෙන්නේ වර්ණ දෙක තුලා තියෙන ඒ සේරම චිත්ත
ඒ ආරෝපණය ඇතුලේ ඒ කියන්නේ කෙලෙස් ඇතුලේ ඒ කියන්නේ රාග දේශ මොහ ඒ කියන්නේ සංඥා ඝන සංඥාවල ඒ කොයි විදියට කිව්වත් මෙතන තණ්හාවාන දිට්ඨි කිව්වත් ඒ කියන්නේ මෙයමයි තියෙන්නේ. අස්විමානිකවත් තණ්හාමාන දිට්ඨි කිව්වත් මේකමයි. මෙයමයි වඤ්ඤණාවට හේතුව. ඒකයි මඤ්ඤමානෝ කියන සූත්‍රයේ අපි පෙන්වන්න උත්සාහ කරේ. ඒකමයි උපය සූත්‍රයේ මේ උපදි සූත්‍රෙත් පෙන්වන්නේ. දැන් උපදි සූත්‍රයේ උපාදී සූත්‍රයේ පෙන්වන්නේ මේ මොහොතේම අර දැන් පෙර යම් ස්කන්ධයක්ද දැන් අපි ගත්තේ පොතද ඒකේ පොත කියන වර්ණේ හැඩතල ඊට අමතරව ශබ්දේ පොත කියන ශබ්දේ ඒ සියල්ලම මේ මොහොතේ ඒ ශබ්දේ ආවත් පොත කියන ඒ වර්ණ හැඩතල ඔක්කොම එනවා. ඒ කියන්නේ අර චිත්තයක් තමයි මේ. චිත්තයක් කියන්නේ අනේකයි චිත්තානුපස්සනාවේ තියෙන වැදගත්කම. දකින්න ආයතන විඥාන වලින් මෙතන හැදෙන හැටි. දෙයක් හැදෙන හැටි දකින්න චිත්තානුපස්සනාව වැදගත්. හැබැයි මෙතන වෙන විදියකින් බැලුවොත් යම් හැඩතලයක්ද යම් මොහොතද එතනම අර ශබ්ද සේරම අර ద్వාරෝස්සේන ඒවා සේරම එකතු වෙලා ඒ මොහොතේ මෙතන සකස් වෙන එක. හැබැයි යම් ඊට පස්සේ යම් මොහොතකද එතනම එන එක. යංහි තංහි කිය බුදුන් වහන්සේ හැමතිස්සෙම එතන දකින්න සුඛයක් ගැන කතා කරන්නේ ඔන්න ඒ නිසයි. අපි ඒක දැක්කා නිරෝධ සමාපත්තියේදීත් බුදුන් වහන්සේ අර අන්‍යාගමිකයෙන් පරම සත්‍ය නිරෝධ සමාපත්තිය කියනකොට බුදුන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. බුදුන් වහන්සේ පරම සත්‍ය කියන්නේ නිරෝධ සමාපත්තියට නෙමෙයි. ඒක වේදනා එකම සංඥාවක එකම සංඥාවක් සංඥා අபிසංකරණය නොවි තබා ගැනීම තුළ ඒ සුකුම ස්වභාවයක පවත්වීම තුලත් නිරෝධයකට පත්වීම සංඥාසු නොදැනෙන ස්වභාවයක් තුළ ඒ නිරෝධ සමාපත්තියකට පත්වීමක් තියෙනවා. සංඥා වේදනා නිරෝධයක්. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැහැ. හැබැයි මේ වේදනාව වෙනස් වෙනවා හැම මොහොතේම. විපරිණාම වෙනවා. නිතරම අපිට මේක වෙනස් වෙනවා විපරිණාම වෙනවා. මේ පැත්ත බලනකොට එකක් වෙනවා මේ පැත්ත බලනකොට තව එකක් වෙනවා. හැමතිස්සෙම මේක වෙනස් වෙනවා. අභ්‍යන්තරේ ආරෝපණය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන චිත්තාරෝපණයම විපරිණාම වෙනවා. ඒතර හැමතිස්සෙම මේක සිද්ධ වෙනවා. මේ ආරෝපණය වෙනස් වෙනවා. අපි දන්නවා දැන් චුම්බක ආරෝපණයක් ගමු. යකඩ කෑලි ටිකක් අරගෙන චුම්බකයේ ඇතුළුවාම ඒක ආරෝපණය වෙනවා. ඒකට කියනවා චුම්බක ශක්තිය ආරෝපණය වෙලා කියලා. ඒ වගේම කරන්ට් එකත් ඒ විදිහටම අපි දකිනවා සමහර ඒ වෙදී ඒ කරන්ට් එක ඒ ස්වභාවයක් තියෙනවා ආරෝපණය වෙන ස්වභාවය. දැන් මෙන්න මේ චුම්බක ඒ අතුලනකොට ඒ චුම්බකයේ අර යකඩ කෑල්ලක් චුම්බකයක් බවට පරිවර්තනය වෙන එක ආරෝපණය වීම. මෙන්න මේ ආරෝපණය තමයි හේතුව. දැන් මේක සබහාදහමේ ස්වභාවයක් මේකේ අපිට දකින්න ලැබෙනවා. ඒ ආරෝපණය වෙන ස්වභාවය. ඉතින් මේක තවත් දිශානත හොඳින් ඔබගේම මනසින් ඔබගේම නුවණින් තවත් පරාසයකට විහිදවලා මේක දකිනවනම් ඔබට මේ ධර්මයේම හොඳින් අන්න එවිටයි දකින්න ලැබෙන්නේ. අපි පෙන්නන සමහරට අපි කියන්නේ එක වචනයයි. සමහරට එක උපමාවයි. නමුත් ඒක අනිත් හැම තැනම ධර්මයේ දකින්න ඕනේ. ධර්මය කියන්නේ ඇත්තටම මේක දැන් පොදුවේ ගත්තොත් එහෙම දෙයක් කියලා දෙයක් නැහැනේ. මේසයක් පුටුවක් ඇඳක් ඉරක් කියලා එහෙම දෙයක් නැහැනේ. ඒකේ શબ્දයක්නේ. ඒකට වර්ණ හැඩතලයක් තියෙනවා. වර්ණ හැඩයයි શબ્දයයි. දැන් දෙයක් වගේ අපිට දැනෙන්නේ කොහොමද? අන්න ඒකයි ආරෝපණය. ඒක තුල තියෙනව නේද අපිට වටිනාකමක් ඇවිල්ලා. මේ දරුවා, මේ මගේ දරුවා, ඒ මගේ දරුවා නෙමෙයි. මේ රත්තරන්. රත්තරන් කියන වටිනාකමක්. මේ 5000 කොලයක්, මේක 100ක්. අර සම්මුතිය තුල තියෙන අන්න එනවා. එතකොට නිරුත්තිපතෝ, අදිවචනපතෝ, ප්‍රඥප්තිපතෝ කියන තැනට එනවා. නිරුත්තිපත සූත්‍රය අපි පෙන්වුවේ අන්න දැන් මේ සේරම එකම ස්වභාවයකට ඔක්කොම අර සම්මුති ප්‍රඥප්ති කියන තැනට එනවා. සම්මුතිය හැමෝම එකම දෙයකට හැමෝම එකඟතාවයක් ඇති වෙනවා. එතකොට මේක 5000 කියලා හැමෝම එකඟතාවය. අන්න නිරුත්තිපත, අදිවචනපත, අන්න ප්‍රඥප්තිපත. අන්න සම්මුති ප්‍රඥප්ති කියලා කියනවා. අපි දාගත්ත එකක්. අපි හදාගත්ත එකක්. කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඒක අපි හදාගත්ත එකක්. ඒ සේරම අපිට කියන්නේ දැන් මේ මගේ දරුවා, මේ මගේ රූපේ කණ්ණාඩියෙන් දැක්කා අපි හදා ගන්නවා. නිරුත්තිපත, අදිවචනපත, අන්න ප්‍රඥප්තිපතෝ. මේ මගේ රූපේ, මේ මමයි කියලා හදාගන්න එකක්. මේ මගේ හැටි, මේ මං කතා කරන හැටි, මේ මං ඇවිදින හැටි. බලාගෙන දැන් මේක හොඳට දකින්න ලැබෙනව නේද? මේ විදිහට දකින්නකොට බලනකොට ඔබට දකින්න ලැබෙනව නේද? අපේම හුරු නේද මේ සමහරවිට අපේම හුරු නේද මේ දැන් අපි ආත්මයක් කියන්නේ මොකටද? දැන් කෙනෙක් පුජ්‍යලේ සත්වෙක් කියන්නේ දැන් ඔබ උනේ කොහමද? ඒතර ඔබගේ කණ්ණාඩියෙන් දැකපු හැඩතලේ රූපේ ආත්මයක් කියලා ගත්තනේ. රූපං අත්තතෝ සමනුප්පස්සති.
ආත්මේම රූපය කියලා දැක්කා. රූප වත්තං වාත්තතෝ සමනුප්පස්. අත්තනීවා රූපස් සමනු. රූපස්මින් වත්තං. රූපේම ආත්මය කියලා හිතුව ආත්මේම රූපය කියලා හිතුව. රූපය තුල ආත්මයක් තියෙනවා. ආත්මය තුල රූපයක් තියෙනවා. හැබැයි බලනකොට මේ මෙතනක් තියෙන ආරෝපණයක්. ඒ කියන්නේ එතනක් තියෙන දැනෙන ස්වභාවයක්. ඒ කියන්නේ ඒක චිත්ත ආරෝපණයක්. එතනක් තියෙන තණ්හාමාන දිට්ඨි. එතනක් තියෙන උපදි සූත්‍රය, එතනක් තියෙන උපාදාන වෙන එක. අල්ලගන්න එක. අනේ එතරයි මඤ්ඤමානෝ කියන එකත් එතනමයි. එතකොට මෙන්න මේ ආරෝපණයේ තැන තමයි තණ්හාමාන දිට්ඨි කියන තැන. ඒක චිත්තාරෝපණය කියන එක අපි අර ස්පාක් වීම තුළ වේගෙන් සිද්ධ වෙන සිද්ධිය තුලත් පෙන්වන්න පුළුවන්. එතකොට මේ මොහොතේ යමක් දෙන්නේ ඒක ආරෝපණය ඇතුලේ තියෙනවා කියන එකයි කතාව. ඒ කියන්නේ ආරෝපණය ඇතුලේ ඒ ස්වභාවය ඒ පෙර තිබුණු සංඥා මේ සංඥා බන්න පෙර සංඥා නව සංඥා වෙනවා කියප එක. පෙර සංඥා නව සංඥා කියන්නේ කොහොමවත් මතකයේ දෙලෙන එකකුත් නෙමෙයි. මේ ආරෝපණයයි. එහෙනම් මතකයේ ඔක්කොම සේරම මේ මොහොතේමයි. මේ මොහොතේමයි හරනකොටම ලෝකෙම වෙනවා වහනකොට ලෝකේ නැහැ කියප එක. ඒ ආරෝපණයක්. ඒ කියන්නේ අපි අපි ආත්මීය ස්වභාවයකින් මේ දිහා බලමු. ඒ කියන්නේ අපි ආත්මයක් කියලා අරගෙන. අපි ආත්මයක් කියලා ගත්ත ආරෝපණය ඇතුලේ අපිට ලෝකයක්ම වෙන්නේ මේ මොහොතේ. හැබැයි මේක ඇත්ත දැක්කොත් මොකද වෙන්නේ? අර ආරෝපණය දිය වෙනවා. චන්දරාගේ එතකොට දිය වෙලා යනවා. එතකොට දෙයක් වගේ දැනෙන්නේ නැතුණා මේකට ඇල්මක් නැහැ. ඇලෙන්නේ නැහැ. අන්න තණ්හාමාන දිට්ඨිය දිය වෙන්නේ. ඇලෙන්නේ නැහැ. එතකොට දෙයක් නැති බව දකිනවා. මේකේ සත්‍ය දකිනවා. හැමතැනම සත්‍ය දකිනවා කියන්නේ ඒ දෙයක් කියලා දෙයක් නැති බව දකිනවා. අන්න රූප අනිච්චතෝ අනිච්චම් බන්තේ කියන තැනට එනවා. ආ රූපේ දෙයක් නැති බව දකිනවා. අන්න එතනයි මිදීම, නිර්වාණ, නිවන, නිරෝධේ. නිරෝධේ තියෙන්නේ සත්‍ය දකින්න තැනයි. සමුදේ දෙයක් කියලා ගත්ත එක එමුණොත් ඒක දුක සත්‍ය තියෙනවා ආරෝපණය. ඒකම ඊට පස්සේ සත්‍ය දකින්න තැන නිරෝධේ. ආරෝපණය දිය වෙනවා. චිත්තාරෝපණය දිය වෙනවා. එතකොට එතන චන්දරාගය දිය වෙනවා. තව විදිහකින් කියනවා. අනේ දැකීම තුළයි සත්‍ය දැකීම යථාභූත ඥානය තුළයි මේ සිද්ධ වෙන්නේ. මේ සිද්ධ වෙන ආකාරය තමයි ප්‍රායෝගිකව අපි එදිනෙදා කටයුතු කරනකොට ඒෂය ධම්ම වාය ධම්ම මේක සංකත ධර්ම ෂය ධම්ම වාය ධම්ම. දිය වීගෙන යනවා. වටිනාකම ආරෝපණයයි දිය වේ. හැබැයි මේ මොකක් හරි එතනදී වෙනසක් වෙනවද නැහැ. මෙන්න මෙතන ඊටාම ගැඹුරු තැන. ඒ කියන්නේ ආධ්‍යාත්මිකවයි මේ දියුණුව සිද්ධ වෙන්නේ. මේ සේර අවබෝධයක් මේක අවබෝධයක් ඥානය. දැන් කන්නාඩියේ දෙයක් නැහැ කියලා අපිට අවබෝධයි. අන්න ඒ වගේ. බාහිර අපි දකින අපිට දැනෙන හැම දෙයකම සත්‍ය දකිනකොට අර සත්‍ය දකින කන්නාඩියේ දෙයක් නැහැ කියලා දැක්කා වගේ. මේ කිසිම දැනක දෙයක් නැති බව දකිනවා. අන්න මිදීම. හැබැයි එතකොට එයා සාමාන්‍ය විදිහට වැඩ කරනවා. කන්නාඩියේ සාමාන්‍ය විදිහට භාවිතා කරනවා. කන්නාඩිය වෙන විදිහට පේනවා කන්නාඩිය. කෙනෙක් පුජ්‍යලේ නෙමෙයි. ඒක සබදාවක්. ඒතර ඒ වගේම ඇත්ත ලෝකේ ඔක්කොම පේනවා, ඇහෙනවා, ඒ වෙනද විදිහටම වැඩ කරනවා. ඒ වෙනස් වෙන්නේ නැහැ. අන්ධ වෙලා නැහැ, බීරි වෙලා නැහැ, සාමාන්‍ය විදිහට වැඩ කරනවා. හැබැයි පුදුමාකාර මිදීමක් තියෙනවා. ගිනි ගන්න නැහැ, පත්තු වෙන්නේ නැහැ. දුක් විඳින්නේ නැහැ. ඇත්තටම දුක් විඳින්නේ නැහැ මේ සත්‍ය දකින්න කෙනා. එයාට දුකක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි සැබෑම මිදීම. ඒක මිදින නම් මේ ධර්මයෙන් දකින්නම ඕනේ. ඒ තාක් ඒක මිදීම යට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ සත්‍ය අවබෝධය අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ කියන තැනට එන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ සත්‍ය දකින්න තැනයි. ඒ තාක් යථාභූත ඥානෙ විදර්ශනාව කියන්නේ මේ සත්‍ය දකින්න විදසුන් නුවණ. අන්න එහෙම දැක්කොත් තමයි අර විපස්සනාවට අසු වෙනවා Tamanට සියල්ලේ මිදෙන සමට සිද්ධ වෙන දේ මිදෙන එක. අන්න එතනයි කෘතඥානෙ. ඒක කෘත්‍ය ඥානෙ කියන්නේ මේ සත්‍ය දකින්න දක්ෂතාවය කුසලතාවය. සබපව සකරන සියලුම සිතුවිලි අකුසල් කියලා කිව්වේ ඒ නිසායි කුසලස උපසම්පදා මේ සත්‍ය දකින්න එකයි අන සචිත්ත පරිවදපන යන එමුණු තමයි සිත දමන වෙන්නේ. ඔය බුද්ධ කියලා කියන්නේ මෙන්න මේ ශුන්‍ය මේ සියල්ල මිදෙනකොට කිසිවක් හම්බ වෙන්නේ නැති ශුන්‍ය ස්වභාවයයි බුද්ධ ස්වභාවය. අගමුල මැද මනාකොට ගැලපෙනවා. ධර්මය හොඳින් ඉස්මතු වෙනවා. ඒ කාන්තේම නිවන කරා යනවා. ඉතින් මේ උපය සූත්‍රයේ උපාදීය සූත්‍රය තුල උපය නෙමෙයි මේක උපාදීය සූත්‍රය අරහත් වර්ගයේ. ඒතර මෙතන එන 127 වෙනි පිටුවේ සංයුත්ත නිකාය 3 වෙනි කාණ්ඩයේ බුද්ධ ධර්ම ත්‍රිපිටක මාලාවේ 15 වෙනි ග්‍රන්ථයේ. එතකොට මෙතන මේ කාරණාව තමයි පෙන්වන්නේ. එතන තමයි උපාදීය මානෝ කෝ බික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීය මානෝ
මුත්තෝ පාපී මතෝතේ. මහාන තෘෂ්ණා දෘෂ්ටි මාන විසින් දැඩිව ගන්නේ මාර පාසයෙන් බැඳුනේයයි කියන ලැබේ. දැඩිව නොගන්නේ මාර පාසයෙන් මිදේ. එතකොට මාරය කියන්නේ මරණය කියන්නේ දෙයක් තියෙනවා කියලා ඒ ගත්ත කමමයි. එතනමයි මරණයක් තියෙන්නේ. ආත්මයක් කියලා එකක් දැනෙන්නේ මේ මොහොතේ අර මෙතන එන අර ආරෝපණේ අර මාන්නේ ඒ කියන්නේ මැනීම මිම්ම ඒ කියන්නේ අගේ වටිනාකම් ආරෝපණේ දෙයක් කියලා දෙයට එන වටිනාකම. ඒතර ඒකම තමයි මානේ තියෙන තැන ඒකම තමයි එතකොට බැඳීම තමයි. එතකොට ඒ කියන එතන එනවනේ බැඳීමක් ඇල්මක් අන්න එක තමයි තණ්හාව. තණ්හාවත් එතනමයි ආරෝපණය තුනම මේ ආරෝපණයක් තියෙන්නේ. ආත්ම කතාවක් නැහැ මේ ධර්මයේ. කොහෙවත් ආත්ම කතාවක් නැහැ. මෙතන තියෙන්නේ ආරෝපණේ. ඒ චිත්ත ආරෝපණේ. ඒ ආරෝපණේ එන්නේ මේ ශබ්ද වර්ණ ගන්ධ ద్వාර වලින් එන අරමුණු වල. අරමුණු එකට එකතු වීම තුළ ඇති වෙන ආරෝපණේ චිත්තාරෝපණේ. ඒ චිත්තාරෝපණය ඇතුලේ එතකොට තියෙනවා අර බැඳීම වටිනාකම. ඒ කියන්නේ කරන්ට් එකක් වගේ උපදින ශක්තියක්. ඒ ශක්තිය තමයි අපි කියන්නේ එතකොට ඒ කියන තණ්හාව. ඒ කියන්නේ තෘෂ්ණාව. බැඳීම. ඒකම තමයි එතකොට මානෙ අගේ ආරෝපණේ. ඒකම තමයි එතකොට ආත්මීය දැනීම තණ්හා මාන දිට්ඨිය. එතකොට තණ්හා මාන දිට්ඨිය කියන්නේ මේ මොහොතේම එන ආරෝපණේ. එතන ආත්ම කතාවක් නැහැ. අනාත්ම ධර්මය අපිට හමු වෙනවා. ශබ්ද වර්ණ ගන්ධ සියල්ල ස්පර්ශ උණුසුම සීතල මේ හට ගන්න ආකාරය. මෙන්න මේ ස්වභාවය හොඳින් දකින්න ලැබෙනවා නම් ඒ ධර්මයේ සත්‍ය ධර්මයේ දකිනවා. කෙනෙක් පුජ්‍යලයක් සත්‍යයක් නැති බව අවබෝධ වෙනවා. අනේ තරයි මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ මෙන්න මේ සත්‍ය ධර්මයයි. ඉතින් රූපාංකෝ බහන්තේ උපාදීය මානෝ අනුපාදේක ඇලෙන්නේ නැත්තම් උපදි වෙන්නේ නැත්තම් උපාදී මානෝ බද්දෝ මාරස්ස අනුපාදීය මානෝ අනේතන මේ උපාදේනේ නැති වෙලා යනවා. මේ ඒක තණ්හාමාන දිට්ඨි නැති වෙලා යනවා. දැඩිව ගන්නේ මාර පාසයෙන් බැඳුනේ වෙයි. දැඩිව නොගන්නේ මාර පාසයෙන් මිදුනේ වෙයි. වේදනා උපාදාන විසින් නොගන්නේ මාර පාසයෙන් මිදුනේ වෙයි. උපාදාන විසින් නොගන්නේ මාර පාසයෙන් වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධය කියලා ගන්නකොට මේ ඒ නිසානේ අපි දෙයක් කරගන්නේ. දෙයක් කියලා ගන්නකොට ඒ වේදනා සංඥා සංකාර සියල්ලම එතනමයි. ස්කන්ධයෙන් මිදුනේ වෙයි. ඉතින් දැඩිව ගන්නේ අලුනේ වෙයි. දැඩිව නොගන්නේ මිදුනේ වෙයි. ඉතින් මෙතන මේ සත්‍ය දකින්න තැනයි ඇත්තටම ඒ දැඩිව නොගැනීම උපාදාන නොවීම සිද්ධ වෙන්නේ. සත්‍ය නොදකින තාක්කල් ඒ සිද්ධ වන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් සැකවින් භාෂිත මේ ධර්මයාගේ අර්ථය විස්තර වශයෙන් මෙන්න මේ විදිහට ඒ සංඥා පැහැදිලි කරනවා. එතන සංඝයාට වැටුණු හැටි ඒ සංඝයා පැහැදිලි කරනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ කියනවා බොහොම හොඳයි කියන එක. ඒතකොට ඒකම තමයි දැන් අල්ලාගත්ත තැන උපාදාන වුණු තැන එතන තණ්හා මාන දිට්ඨි කියන එකයි. ඒතකොට ඒකම අපි චිත්තාරෝපණය කියන එකයි තමයි මෙතන මේ සූත්‍රය තුල විශේෂයෙන්ම ඔබට දකින්න ලැබෙනවා. එතකොට මෙතන තව පැහැදිලි කරනවා එකහල්ලි මේ මහාන භාග්‍යවතුන් වහන්සේගේ වාසිතය පිළිගෙන අනුමෝදන්ව හුනස්නේ නැගී භාග්‍යවතුන් වහන්සේට වැඳ නික්ම ඉක්බිති එකලාව ජනයාගෙන් ඈවෙන්ව කෙලස් තවන වැර ඇතිව නිවන් කරා යොමු කර සිත් ඇතිව වාසය කරන නොබෝ කලකින් ඒ කුල පුතුයි මොනවට ගිහිගේ නික්ම එතකොට බඹසර රස නිමකොට ඒ උතුම් අරහත්ත්වයේ කරා අත්බැව මනමේ මේ පහසක් කොට එළඹ දැන් මේ ජාතිය ශේවිය බඹසර රස නිමවේ කරලාදී දැන් මේ අරහත්ත්වයේ කරා පැමිණියා කියලා කියනවා මේ භික්ෂුන් වහන්සේ. විහෙරතෝ විහෙරසේ සේච යස්සතාය කුලපුත්තා සමන සම්මදේව අගාර සම්ම අනගාරියං පබ්බජන්ති තදනුතරං බ්‍රහ්මචර්ය පරියෝසානං දිත්තේව ධම්ම සයං අභිඤ්ඤා සච්චිකත්වා උපසම්පජ්ජ විහාරේ කීනා ජාති උසිතම් බ්‍රහ්මචර්යං කතං කරණියං නාපරං ඉත්තත්‍යාති අබ්බඤ්ඤාසින් අඤ්‍යතරෝච පනසෝ බික්ඛු අරහතං අහෝසි.
කියන්නේ ඒ කියන්නේ මේ අරහත්ත්වයේ කරා ගමන් කරා. භික්ෂුව කීන જાති උසිතං නැවත උප්පත්තියක් නැහැ. අන්තිම ආත්ම භාවය જાතිය ෂය වෙලා ගියා. බඹසර නිවන කීන જાති උස. ඒතර නැවත දැන් මේ පොත මේ සඳ කියන එහෙම කිසිම જાතියක් හමු වෙන්නේ නැහැ. જાති සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවනේ ෂය වෙලා යනවනේ කීන જાති උසිතං. ඒ බ්‍රහ්මචර්යයන්. එතකොට එතන ආත්ම කතාව නැහැ. එතන බ්‍රහ්මචර්යාවත්. බඹසරවස නිම කරලාද කියන්නේ ඒකත් එතන මේ අවබෝධ කරනවා ආත්ම ධර්මය. එතකොට ආත්ම කතාවක් නැහැ. බඹසර කියන්නේ ඒකයි. නිමවලදී කරණීය කරන දැන් සියල්ල කරලා අවසන් වෙනවා. ඔහුට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කරණීය කරනලාදී සත්‍ය දකිනවා. සත්‍ය දැක්ක තැනයි කරණීය කරලාද කියන්නේ. මේ අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ රහ නැති වෙලා දැන් මේ ආරෝපණේ චිත්තාරෝපණේ අන්න දිය වෙලා යන. චිත්තාරෝපණයම තමයි දිය වෙලා යන්නේ. අරහත් භව පිනිස අනිකක් නැතයි. අන්න දැනගත්තා මේ තමයි පරම සත්‍ය. ඒ මහාන රහතුන් වහන්සේ අතර අනුත්තරයයි කියලා අන්න අනුත්තර වූ බුද්ධත්වයට පත් වුණා කිව්වෙත් ඒ කියන්නේ එන අනුත්තරයයි කියන ලැබේ. අරහත්තං ඒක තමයි අඤ්ඤතරෝච පනසෝ බික්ඛු අරහත්තං අහෝසීති. දැන් මේ උපාදය අපි මේ කියපු සූත්‍රයේ උපාදීය සූත්‍රය. එතකොට මේ කන්ද සංයුත්තේ අරහත වග්ගයේන උපාදේ සූත්‍රය. ඒ චිත්තාරෝපණයත් තණ්හාමාන දිට්ඨි ස්වභාවයත් මේ එකම අනාත්ම ධර්මයක් මේ මොහොතේ ඔබට අහන්න ලැබෙනවා ඒ සූත්‍රය තුළින්. එහෙමනම් මේ නිවනටම සිතේ ආත්ම ස්වභාවය ගිලිහිලා ඒ සාන්ත සෝයටපත් වෙන්න මේ ධර්ම කාරණා හේතු වෙනවා. තෙරුවන් සරණයි.